සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. කොළඹට නම් වැහිබර දවසක් අද දවස. කෙසේ වෙතත් ලිහිල් වූ රට ඇතුලේ අප අභියෝග දවසින් දවස පැමිණෙමින් තිබෙනවා. නාවික හමුදා පොකුර එක්තරා ආකාරයකින් සක්‍රිය වී ඒ නිවි යන මොහොතකදී දැන් අපට තවත් අභියෝගයක් තියෙනවා. ඒ තමයි ඒ අභියෝගයක් සහ එක්තරා පාර්ශවයකින් අපේ යුතුයකමක් බවට පත් වෙනවා. විදේශගතව සිටින මේ මොහොතේදී අවතන්ව අසරණව සිටින්නා වූ විදේශගත ශ්‍රමිකයන් විශේෂයෙන්ම මැද පෙරදිග මේ ගල්ෆ් කලාපය තුල සිටින විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය දියත්වනවා. අද උදෑසනත් ගුවන් යානයක් පැමිණියා කටාර් රාජ්‍යයේ සිට. මේ වෙද්දී ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්눔 කරන්නේ මේ විදේශගත ශ්‍රමිකයන් ආසාදනය වීම තුලයි. ඒ අනුව ඊයේ දවස වන විට අප තොරතුරු වලට ගියොත් ඊයේ දවසේදී ආසාදිතින් 137 දෙනෙකු වාර්තා වෙනවා. මේ මෙතෙක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් එක්ක ශ්‍රී ලංකාවේ වාර්තා වුණු වැඩිම රෝගීන් සංඛ්‍යාව ඉන් 127ක් විදේශගතව පැමිණි ශ්‍රමිකයන් සහ නාවික හමුදා පොකුර තුලින් 10 දෙනෙකු වාර්තා වුණා. මේ තත්ත්වය මොකක්ද? මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? ශ්‍රමිකයන් ගෙන්වාගත යුතුයි. ඒ ගෙන්වා ගැනීම සහ රට තුල රෝගීන් සංඛ්‍යාවත් පාලනය කරගත යුතුයි. සෞඛ්‍ය පද්ධතියත් ආරක්ෂා කරගත යුතුයි. මේ ප්‍රශ්න තියෙනවා. ඒත් එක්කම මේ විදේශගතව සිට පැමිණෙන ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය කොහොමද? ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යටත් කරන්නේ කොහොමද? නිරෝධායන කාලය අවසන් වුණාන් පස්සේ ගෙවල් වල ගිහින් වැඩ පිළිවෙල කොහොමද වෙන්නට ඕනේ? මේ වගේ බොහොම සංකීර්ණ වැඩ ගොඩක් අපි හැමෝම ඉස්සරහා තියෙන වෙලාවක්. ඒ වෙනුවෙන් අප බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරා මේ පිළිබඳ විග්‍රහ කරගන්නට. මෙතුමන් දැවැන්ත කාර්යභාරයක් මේ ක්‍රියාවලිය තුලදී සිදු කරනවා. වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා. අයබෝන් වෛද්‍යතුමනි. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ වෙද්දී ඊයේ දවසේදී 137යි වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වීම අප මේ පිළිබඳ පුංචි පැහැදිලි කිරීමක් කරගත්තා. මම හිතන්නේ ඊයේ වෙනකොට අපිට මේ අපේ මුළු මේ වෙනකොට අපි මේ වසංගතයේ ශ්‍රී ලංකා අපේ පළවෙනි රෝගියා වාර්තා වෙන්නේ ජනවාරි 27 ඉඳන් දැන් වෙනකොට අපි සති 17 වෙනි සතියේ ඉන්නේ. ඒ කියන්නේ මාස 4කට එහාපැත්තේ අපි මේ වසංගත තත්ත්වයේ පාලනය කරමින් සාර්ථකව පාලනය කරමින් ඇවිල්ලා තියෙනවා. දෙතනදී අපි ඊයේ තමයි වාර්තා වෙන්නේ වැඩිම මේ කාලයට අපිට එක දිනක් තුල වාර්තා වෙච්ච වැඩිම රෝගී සංඛ්‍යාව කියන්නේ 137ක් වාර්තා වෙනවා. ඉතින් 137 ඇතුලේ ඉන්නේ 127 දෙනෙක්ම ඒකට මේ කුවේට් රාජ්‍යයේ ඉඳන් ආපු අපේ මේ ශ්‍රමිකයන් අතරින් තමයි වැඩිපුරම වාර්තා වෙන්නේ. ඉතින් ඒක දව අභියෝගයක් දැන් අපිට ඇවිත් තියෙන. හැබැයි මේ දැන් ඕක අලුත් අභියෝගයක් නෙමෙයි. මොකද මීට කලින් අපි මේක පටන් ගද්දිම මාර්තු මාසයේ මුල ඔය වගේම අභියෝගයක් තිබ්බා. ඉතාලි දකුණු කොරියානි වැනි රටවල් වලින් අපේ ශ්‍රමිකයන් ගෙන්න ගැනීමෙදිත් තිබුණා. නමුත් ඊට සාපේක්ෂව මෙහි තියෙන මේ තීව්‍රතාවය ඉතා වැඩි. මොකද මේ මුළු සමස්ත ඒ ඉතාලියේ ශ්‍රමිකයන් ගෙන්න මුළු ක්‍රියාවලියේදීම අපට වාර්තා වෙන්නේ දල වශයෙන් එහෙන් ආපු රෝගීන් 90ක් විතර තමයි මුළු මේ ක්‍රියාවලිය තුළම වාර්තා වෙන්නේ. නමුත් මේක ගත්තම මෑතකදී මේ සති දෙක තුන ඇතුළත ඒ ගෙන ආපු ඒ විදේශයෙන් ආපු අය විශේෂයෙන්ම දැන් මේ වෙනකොට මැද පෙරදිග ප්‍රදේශයේ විශාල වැඩිවීමක් තියෙනවා. ඇත්තටම එතනයි බලන්නට ඕනේ මේ වෙබ් අඩවිවල තියෙන උන්ගේ සංඛ්‍යා ලේඛනවල ඒවා ඒ ප්‍රශ්නේ ස්වභාවය ඒ තරම් තදින් පේන්නේ නැහැ. නමුත් අපිට දැන් ප්‍රායෝගිකව අපිට පේනවා එහිඳන් එන මේ මගින්ගේ විශාල වැඩිවීමක් තියෙනවා කියලා. ඉතින් අපිට නිගමනය කරන්නට පුළුවන් ඒ රටවල් වල තත්ත්වය දත්තයන් වෙබ් අඩවිවල පේනකට වඩා වැඩි තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් ඒ තුල ගත්තම ඈත කාලේ ආපු විශේෂයෙන්ම අපි දැක්කා ඩුබායි ඉඳන් ආපු ඒ ෆ්ලයිට් එකේ ඉඳපෑගෙත් මේ වෙනකොට 23ක් විතර මේ කොවිඩ් පොසිටිව් වුණා. ඊට පස්සේ ආපු කුවේට් ෆ්ලයිට් දෙකක් ආවා. ඒකේ 460 ගාණක් මගින් හිටියා. ඒ 460 ගාණ අතරින් දැනට දල වශයෙන් 225ක් විතර මේ අඳුනාගෙන තියෙන රෝගීන් හැටියට අද දිනෙත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව කොටසක මේ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙන්න තියෙනවා. ඉතින් දැන් බොහෝ විට අද දිනේ ඇතුළත් මේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේ කණ්ඩායමේ ඒ තරමටම මම හිතන්නේ මේ ඊටමත් වැඩි ආසයි තත්වයක් දැන්ට පෙන්눔 කරලා තියෙනවා. හොඳයි. ඔබට අභියෝගය තේරෙනවා. දැන් ඒත් එක්කම අපිට හිතන දේ තමයි වෛද්‍යතුමනි. දැන් මේ අය කුවේට් වල ඉඳලා එනකොටම රෝගී තත්ත්වයේ ඉඳලා අසාධ්‍ය තත්ත්වයේ හිටපු අයද මොකද කුවේට් වල සිට පැමිණි කාන්තාවක් ජීවිතක්ෂයටපත් වුණා. කුවේට් වල ඉඳලා එනකොටම රෝගී තත්ත්වයෙන් ඉන්නේ. ඔවුන් මේදී පරීක්ෂණ කරන්නේ නැද්ද? ප්‍රතිකාර නොකරද කෙලින්ම මෙහෙට එවන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. මොකක්ද ඇත්තට මේකේ තත්ත්වය? ඉතින් මෙතනයි බලන්නට මේ රෝගයේ ස්වභාවයත් එක්ක මොකද මේ රෝගය කියන්නේ
හුඟ දෙනෙකුට එහෙම මාරාන්තික තත්ත්වයට යන්නේ ඉතාමත් සුළු කොටසක් විතරයි. ඉතින් තව කොටසකට රෝග ලක්ෂණත් එක්ක මේ කියන්නේ රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැතුව ඉන්න කොටසක් ඉන්නවා. ඒත් එක්ක සුළු රෝග ලක්ෂණ මේ උගුරේ අමාරු කැස්ස ඒ වගේ මේ සුළු උණ තත්ත්වයක් එහෙම තියෙන අය ඉන්නවා. ඉතින් එහෙම තියෙන අය අනිවාර්යයෙන්ම මෙහෙම එන්න අවස්ථාවක් ආපුවම උන් අනිවාර්යෙන් එන්නේ එක අපි බලාපොරොත්තු වෙනවා. මොකද උන්ගේ එකම බලාපොරොත්තුව රටට එන්නේ. මොකද අපි ඒගොල්ලන්ගේ පරීක්ෂණ පවත්වද්දී අපිට දැක්ක දේ තමයි සමහරෙකුට කාලයක් තිස්සේ කැස්ස හෙම්රිසා උණ ගතිය උගුරේ අමාරු තිබිච්ච කොටසක් ඒක ඇතුලේ ඉන්නවා. ඉතින් ඔවුන් සමහරෙක් මේ ඒ එන්න ඉස්සර යම්කිසි එහෙ ඉන්න ඒ කියන්නේ යම් තැන් වල රැස් වෙලා ඉඳපු කට්ටියක්. ඉතින් එතකොට එවැනි තත්ත්වයක් තුල කීප දෙනෙක් රෝගේ වළඳගෙන එමෙන් තත්ත්වයකට ආවොත් උන් එකට සති ගාණක් ඉඳලා තියෙන යම් මේ තැන්වල. ඉතින් එතකොට ඒ තුල පැතිරීම මේ වගේ රෝග තත්ත්වයක් පැතිරීම ඉතාමත් බලාපොරොත්තු විය හැකි තත්ත්වයක්. ඉතින් ඒතර උන් රටට එනකොට එහෙම අනිත් එක තමයි දැන් මේ ලෙඩේ ස්වභාවය දැන් එහෙම කිසිම පරීක්ෂණයක් කරලා එහෙම හොයාගන්න පුළුවන් තත්ත්වයක් තියෙන ලෙඩක් නෙමෙයිනේ. ඉතින් සමහරෙන් අපි දැක්ක එද්දිත් මේ කුවේට් රාජ්‍යයෙන් නමුත් ඇන්ටිබොඩි ටෙස්ට් එක කියන එක කරලා තිබ්බා සමහරකින්. නමුත් අපිත් මුලින්මත් අපිට ගැටලුවක් තිබ්බොත් නැහැ. ඇන්ටිබොඩි ටෙස්ට් එක කියන එක يعني අපි කියන්නේ රැපිඩ් ටෙස්ට් එකක් කියලා. කියන්නේ එතන ස්ථානීය තත්ත්වයක් යටතේ ලේ බින්දුරේ අරගෙන කරන ටෙස්ට් එකක්. ඉතින් එහෙම ටෙස්ට් එකකින් මේ වගේ තත්ත්වයක් හඳුනා ගැනීම අපහසුයි. මොකද මුල් අවධියේදී ඒක හඳුනා ගන්නට බෑ. ඉතින් ඒක ඒ තත්ත්වෙත් තියෙනවා. ඉතින් ඒ හුඟ දෙනෙකුට ඒක කරපු පරීක්ෂණ එතනදී නෙගටිව් වෙලා තිබුණා. එතනදී මේකෙන් අදහස් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මුන් ඇවිල්ලා පළවෙනි දවසේම එයාපෝට් එකෙන්ම එක්කෙනෙක් ඔය ක්ලයින්ට්ගෙන් රෝගාතුර වෙලා මේ අපි ඇතුල් කරන මේ මීගම රෝහලට ඇය පොසිටිව් වෙනවා. ඉතින් එතන ඉඳන් දෙවෙනි දවස් තුන්වෙනි දවස් හැම දවසකම රෝගීන් වාර්තා වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒකෙන් බොහොම පැහැදිලි මේ කිසිම කෙනෙක් මෙහි ලංකාවේ මේ රෝගය හැදෙනා නෙමෙයි පැහැදිලිව හැදෙන විදියකුත් නැහැ. මොවුන් ඒ රටෙන් එනකොටම රෝගය හැදිලා මේ ආසාදිත තත්වයෙන් හෝ පූර්ණ ආසාදිත තත්වයෙන් ඉන්න අය විදියට තමයි රටට එන්නේ. එතකොට ඒක ඉතින් අපිට අභියෝගයක් රටක් විදියට නමුත් ඉතින් ඒක අපේ යුතුයකමක් හැටියට අපිට ඒක කරන්නට ඒ අභියෝග බාර ගන්නට වෙනවා. ඉතින් ඒතර අපේ දැන් මූලිකම කටයුත්ත තමයි උන්ගෙන් රට තුලට මොකද අපි දන්නා රටක් විදියට අපි තාමත් සාර්ථකව ප්‍රජාව තුළ මේ රෝගය වැළැක්වීමට බලක්වා ගන්න සාර්ථකව අපිට සති 17ක් යනකම් පුළුවන් වෙලා තියෙන ලෝකේ උගා විශේෂ බලවත් රටවල් ඔක්කොම මේ අසාර්ථක වෙනකොට රටක් විදියට අපි සාර්ථකව සති 17 කියන්නේ මාස 4මාරක් විතර කාලයක් මේක රට තුළ ප්‍රජාව තුළට පැතිරෙන්නේ නැතුව තියාගත්තු රටක්. ඉතින් එතකොට මේක අභියෝගයක් රටට දැන් මේ මේවත් එක් මේ වෛරස් සර්ර ගත වෙලා එන අය. නමුත් ඒ අභියෝගය අපි ඉතාමත් හොඳට ගිය සැරේත් අපි ඉතාලි ක්‍රවුඩ් එකේදීත් කළමනාකරණය කළා. මේ අවස්ථාවේදී මේ කරන ක්‍රමවේදයත් එක්ක රට තුළට මේක යන්නේ නැතුව එන්න අපිට කළමනාකරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. දැන් 137න් ඊයේ දවසේදී 127ක්ම සම්පූර්ණයෙන්ම කුවේට් පැමිණි විදේශගත ශ්‍රමිකයින් 10 දෙනෙකු නාවික හමුදා පොකුරේ. රට අභ්‍යන්තරයට මේ ගමන් කිරීම රටේ අභ්‍යන්තරයේ විසෙන ජනතාවට මේ තත්ත්වයේ අභියෝගයක්ද අවධානමක් පවතිනවද මේ? නැහැ මම හිතන්නේ මේක තමයි අපි දැන් මේක නිකන් මේ කියන්නේ නිකන් මේ ඇඩ්හොක් විදියට ආවට ගියාට කරන ක්‍රියාවලියක් නෙමෙයි. මොකද අපි දැන් මේගොල්ලන්ගේ රට තුළට ගේද්දිම අපි දන්න සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ඒ ක්‍රියාවලියට සම්බන්ධ සෑවම දන්නවා. මේ රටවල තියෙන තත්ත්වයක් එක්ක ආසයිතයි මේ හැකියාව තියෙනවා කියලා. ඒතකොට ඒ ක්‍රියාවලියට අපි අත ගහන්නෙම මේක මේ වළක්වා ගන්න ක්‍රමවේදයනුත් එක්ක. ඒකින්ද තමයි ඔබලා දකින්න ඇති රූපවාහිනී දර්ශනවල එහෙම ඒ කිසිම කෙනෙක් සාමාන්‍ය ජනතාවත් එක්ක ගැටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ගුවන් යානයෙන් බැහැපු තැන ඉඳන් මේ අවශ්‍ය විස බියන් ක්‍රියාවලිය කරලා ඉතාමත් ආරක්ෂිත පිළිවෙලට උන් කිසිම කෙනෙක් එක්ක දැන් විශේෂයෙන්ම ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලයත් එක්ක උනත් ඒ අර මේ නියමිත දුර මෙයා වෙන විදිහටත් ආරක්ෂිත ඇඳුම් පැළඳුම් එක්කයි උන්ව පරිහරණය උන්ගේ කටයුතු සිද්ධ වෙන්නේ. ඊට පස්සේ උන් එතනින් ඒ ඉතාමත් ආරක්ෂිත පිළිවෙලට කිසිම ප්‍රජාවත් එක්ක ගැටීමක් නැති වෙන විදිහට ඒක සහතික කරලා ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් ඒ බස් වලට උන් නග්ගගෙන කෙලින්ම මේක නිරෝධාන කඳවුරු වලට තමයි එන්නේ. ඇත්තට සමහර අවස්ථාවල මගදීවත් ඒක මේ උන්ට ඒ කියන්නේ වෙන කටයුත්තකටවත් එහෙම මගේ බසේ වාහන නවත්තන්නවත් මේ ආරක්ෂක අංශ වලින් ඉඩ කඩ සලසලා නැහැ. ඒ විශේෂිත තැනක් තියෙන යන අතර ඒක ආරක්ෂක අංශ වල මේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන එතන විතරයි උන්ට මේ සතර කටයුතු සඳහා හරි මේ ආහාරයක් ගැන හරි නවත්තීමක්වත් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් කෙලින්ම එයාපෝට් එකකින් කෙලින්ම උංග කඳුරු වලට තමයි දැන් මේක මේ ක්‍රියාවලිය තමයි ඉස්සෙල්ලාම මේ නිරෝධානයේදී සිද්ධ වුනේ. එතකොට ඒක ඉතාමත් වගකීමකින් කරන ක්‍රියාවලියක්. ඒ කියන්නේ මොවුන්ට ප්‍රජාවත් එක්ක ගැටීමක් අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව වෙනකන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කඳවුරු තුලත් උංග ඉතින් නිරෝධානයට ලක් කරලා ඒ නිරෝධානයට ලක් කරන්නෙත් මම හිතන්නේ ඒකත් ඉතාමත් මේ
විද්‍යාත්මක විදිහකට ඒ කියන්නේ පුළුවන් තරම් හැකි කියන්නේ තියෙන සම්පත් තියෙන හැටියට පුළුවන් උපරිම උත්සාහයක් දරනවා ඒ රටවල් අතරත් ඒ කණ්ඩායම් අතරත් මිශ්‍ර වීම වළක්වන්න. මොකද අපි දන්නේ සමහර කණ්ඩායමක් අතර ආසාදනය තියෙන්න පුළුවන් ඒ ෆ්ලයිට් එකේම ආපු තව සමහර කණ්ඩායමක ඒක නොතිබෙන්න පුළුවන්. ඒකට අපි එක කඳවුරකට එක්කම එකට දැම්මොත් මේ පැතිරීම අපි මේ උපකාරී වෙන්නට පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ අවස්ථාවකත් අපි පුළුවන් තරම් හිතන්නේ ආරක්ෂක අංශයේ කඳවුරු පවත්වාගෙන යද්දී පුළුවන් තරම් උත්සාහ කරනවා තියෙන සම්පත් තියෙන අවైలබිලිටි එක අනුව පුළුවන් තරම් මේ ඒ කට්ටිය ඒකට ඉඳපු කට්ටිය එකම මේ තැන්වල කඳුර තුලත් ස්ථානගත කරන්න. ඒ වගේ ඒක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් අපි මාසයක් විතර ආසන්න කාලයක් තිස්සේ රට අභ්‍යන්තරින් කිසිදු රෝගියෙකු වාර්තා නොවීම පිළිබඳ අප කතා කරනවා. මේ තත්ත්වය මොකක්ද වයිතුමනි? ඇත්තටම අපි නැත්තම් මේක එක්තරා ආකාරයකින් දේශපාලනික කෝණ වලින් එතුමුන් විග්‍රහ කරනවා. ලංකාවේ ටෙස්ටිං ප්‍රමාණය මදි. ඒ හින්දා තමයි මේ රෝගීන් අහුවෙන්නේ නැත්තේ. ලංකාවේ රෝගීන් ඉන්නවා. ඇත්තටම පරීක්ෂණ කරන ක්‍රමවේදය සහ රට අභ්‍යන්තරින් රෝගීන් වාර්තා නොවීම කියන දේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා තුන්නොත්. මම හිතන්නේ ඒක ඉතාමත් වගකීමකින් කියන්නට පුළුවන්. මොකද අපි මේ නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන රටක්. ඒ කියන්නේ පළවෙනිම කියන්නට ඕන මේ රටේ අනිත් එක තමයි අපේ සාක්ෂරතාවය මම හිතන්නේ දකුණු ආසියාවේ වැඩිපුරම සාක්ෂරතාවයක් තියෙන රටක්. ඊට අමතරව ගත්තම අපේ මේ ජනතාවගේ මේ කල්චර් එක නේද හෙල්ත් සීකින් බිහේවියර් කියන එක මොනම දෙයක්වත් මේ තමුන්ගේ වෙන ඕනම දෙයක් අතපසු කරන්න ලෑස්ති වුණත් කිසිම පුද්ගලයෙක් අපේ සංස්කෘතියේ කොටසක් විදිහට සෞඛ්‍ය කියන එකට හැමතිස්සෙම මුල් තැන දෙන මේ කල්චර් එකක් මේ සංස්කෘතියක් තියෙන රට. ඒ තුල මේ අපිට විශ්වාස කරන්න බෑ රෝගාතුර වෙච්ච කෙනෙක් නිවසට එලා ඉන්න අය මේ කියන එක මේ මොන විදිහකටවත් පිළිගන්නට බෑ. සුළු අමාරුවක් වුණත් අපේ අය ඒක අපේ මේ නිදහස් සෞඛ්‍ය සේවයත් එක්ක මේ සර්විස් එක කිසිම මිල මේ කියන්නේ මිලක් ගෙවියෙන් නැතුව ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන රටක. ඒ තුල හැම යන්තම් හරි සුළු රෝගී තත්ත්වයක් තිබුණොත් ඒ තුල දැනුවත් භාවයේ ජනතාවගේ පැහැදිලිවම තියෙනවා. අනිවාර්යයෙන්ම රෝහල් වලට එන එක නවත්තන්න බෑ. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එකක් හුඟ දෙනෙක් දන්නේ නැතුවට දෛනිකව සැක මොකද අපි දන්නා කොවිඩ් කියලා විශේෂිත රෝග ලක්ෂණ නැහැ. මේක සාමාන්‍ය කැස්ස වුණ හෙම්බිරිසා ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන්ට තියෙන රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද නමුත් අපි දන්නවා රෝහල් වලට දෛනිකව සැලකිය යුතු සංඛ්‍යාවක් ඔය සැක කරන රෝග ලක්ෂණ එක එනවා. දැනටත් එනවා. දවසකට අපි ඉතින් එන සෑම කෙනෙක්වම පොඩි සුළු හෝ සැකයක් තියෙනවනේ රෝග ලක්ෂණ කියන්නේ රෝග ලක්ෂණ සම්පූර්ණ මේක නිර්ණය කරන්නට බෑ. මොකද මේකටම ආවේනික රෝග ලක්ෂණ කියලා තියෙන රෝගයක් නෙමෙයි. නමුත් ඒ අදාළ මේවා තියෙනවා වුණත් අපි අනිවාර්යයෙන් මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන රට පුරා පිහිටලා තියෙනවා. ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානට යවලා ඒ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් නිරන්තරයෙන් දෛනිකව ඒ රෝගීන්ගේ සාම්පල මේ PCR පරීක්ෂණ සඳහා යොමු කරන එක දාල වශයෙන් ඒ වගේ සායනික රෝගීන් 200 250 අතර හැම දවසකම මේ මෑත මේ මාස 4 පුරාම වගේ සිද්ධ කරනවා. ඉතින් එතකොට මෑත කාලේ කියන්නේ උදාහරණයක් විදිහට අපේ අවසානම මේ රෝගියා අපි මේ ප්‍රජාවෙන් මේ අර ප්‍රජාවේ අපි කරන පරීක්ෂණ වලින් අවසාන රෝගියා අපි හොයාගන්නේ අප්‍රේල් 30. අප්‍රේල් 30න් පස්සේ ප්‍රජාවේ දිගින් දිගටම පරීක්ෂණ පවත්වන මේ කියන්නේ vulnerable populations කියන්නේ මේ අනුමාන කරන්නට පුළුවන් ඒ වගේ සැකසහිත මේ කොටස් කණ්ඩායම් ආරම්භය ඒ පරීක්ෂණ දිගටම සිද්ධ වෙනවා. නමුත් අප්‍රේල් 30න් පස්සේ කිසිදු ඒ කණ්ඩායමකින් රෝගියෙක් වාර්තා වෙන්නේ නැහැ. ඒතර සායනික රෝග ලක්ෂණත් එක්ක රෝහල් වලට ඇතුල් වෙච්ච රෝගියෙක්ගෙන් අවසාන වශයෙන් අපේ රෝගියෙක් වාර්තා වෙන්නේ අප්‍රේල් 25 වෙනිදා. ඒ කියන්නේ දැන්ට මාසයක් ඇතුළත ඒ සායනික රෝග ලක්ෂණත් එක්ක යනගේ රෝගයක් ඒකෙන් රෝගේ වාර්තා වෙන්නේ නැහැ කියන එක අදහස් වෙන්නේ පරීක්ෂණ කරනවා නෙමෙයි දෛනිකව පරීක්ෂණ සිද්ධ වෙනවා එදා වගේම. නමුත් ඒක වාර්තා වෙන්නේ නැහැ. ඉතින් ඒක සාධනීය ලක්ෂණයක් රටේ දැන්ට ප්‍රජාගත වෙලා නැහැ කියලා. ඊට අමතරව තවත් සාක්ෂි තියෙනවා දැන් මේ වෙනකොට මොකද අපි දන්නා මේකේ අග්‍ර මේ සංකූලතාව වලින් එකක් තමයි නියුමෝනියා කියලා. ඒතර ලංකාවේ සෑම ලංකාව වගේ රටක නියුමෝනියා රෝග තත්ත්ව තියෙන රෝගියෙක් මේ ගෙදරටලා තියාගන්න තත්ත්වයක් නෑ. අනිවාර්යයෙන්ම රෝහල් ගත වීම සිද්ධ වෙනවා. රෝහල් ගත වෙන්න නියුමෝනියා තත්ත්වයේ තියෙන සෑම රෝගියෙක්ගෙම මම හිතන්නේ පහුගිය මාස දෙක තුන තුල සෑම රෝගියෙක්ගම මේ අමතරව මේ කොවිඩ් පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒ කිසිදු රෝගියෙක් කොවිඩ් පරීක්ෂණයේ පොසිටිව් වෙලා වාර්තා වෙලත් නැහැ. ඊටත් එහාට ගියොත් මේක සංගය අපි තවදුරටත් මේක තහවුරු කරනවා නම් දැන් මෑත කාලෙම හිතන මාස දෙක තුනක් ඇතුළත මේ කොවිඩ් මේ ප්‍රශ්නේ මේ ආව කාලේ ඉඳන් යම් කිසි මරණයක් සිද්ධ වුණොත් සමහර වෙලාවට මේ cause of death කියන්නේ මරණයට හේතුව පැහැදිලිම හේතුවක් නැති අවස්ථාවක එහෙම නැත්නම් ශෝෂණ ආබාධ සම්බන්ධ මොනවා හරි මේ
මේ සායනික මේ ඉතිහාසයේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම cause of death දෙන්න ඉස්සර මේ කොවිඩ් පරීක්ෂණයටත් ලක් කරනවා. එහෙම ඒ කියන්නේ දවසකට යම් ප්‍රමාණයක් එහෙමත් සිද්ධ වෙන. එහෙම කරපු මේ මරණ මේ මාතෘ මුත්‍ර මේ දෙහැංගෙන් ගත්තු මේ ඒ සාම්පල් එකක්වත් පොසිටිව් වෙන්නේ නැහැ ඒ ආකාරයට. ඒ කියන්නේ හැමදේම මේ වෙන්නේ එහෙම සංගවිච්ච අපිට හොයාගන්න බැරි රෝගීන් ප්‍රජාව ඉන්නේ නැහැ කියන එක තමයි හැම දෙයකින්ම තහවුරු වෙන්නේ. හොඳයි. වෛද්‍යතුමන් පැහැදිලි කරන ආකාරයට අප්‍රේල් 30 වෙනිදායින් පසු රට අභ්‍යන්තරයේ කිසිදු රෝගියෙකු වාර්තා වීමක් සිදු වුණේ නැහැ. නාවික හමුදා කඳවුර සහ දැන් මේ විදේශගතව පැමිණෙන ශ්‍රමිකයින්ගේ සක්‍රිය වීම පමණයි තිබෙන්නේ. නිසා අනිසි බීතිකාවක් අප ඇති කරගත යුතු නැහැ. වෛද්‍යතුමන් පැහැදිලි කරන ආකාරයට ගුවන් තොටුපළේ සිට ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයේ කරා යොමු වීම දක්වාම නිසි ක්‍රමවේද ආරක්ෂිතව අනුගමනය කරමින් තමයි මේ වෛරසය රට තුළට කාන්දු වීම වළක්වාලන්නට සියලු කටයුතු සිදු කෙරෙන්නේ. එතනින් පස්සේ අපිට එන ප්‍රශ්නේ තමයි වෛද්‍යතුමනි දැන් විදේශගතව පැමිණෙන ශ්‍රමිකයින් නිරෝධායන ක්‍රියාවලියට යටත් වෙනවා. ඔවුන් දවස් ගාණක් ගත කරාගෙන් පස්සේ ආපහු නිවෙස් වල ගිහින් දවස් 14ක කාලයක් ගත කරන්නට ඕනේ. මේ ටික හරියට සිද්ධ වෙයිද? මේවා අධීක්ෂණය කරන්නේ කොහොමද? මේ ප්‍රමාණය වැඩි කොහොමද ඔබතුමාලගේ ඒකට සැලසුම? නැවත විශේෂයෙන් මේක ඒ නිරෝධන කටයුතු එතන සෞඛ්‍ය අංශ වලත් අනුග්‍රහයට විශේෂම ආරක්ෂක අංශ භාරය තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඒක නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ ආරක්ෂක අංශයේ මම කිව්වා වගේ ඒක අවලින් තියෙනවා. ඒක ඇතුලේ ආරක්ෂණ පියවරක් තියෙනවා. ඉතින් පහසුකම් උන්ට සපයලා තියෙනවා. උන්ට මේ අවශ්‍ය උපදෙස් දෙනවා හැම අවස්ථාවකදී මේක පැතිරීම වළක්වන්න උන් අතරේ දුරස්ත භාවයේ තියාගන්නත් අන්තර් සම්බන්ධතා අවම කරගන්නත් ඒ වගේ දේවල්. ඒක ඒ උපරිම තියෙන හැබැයි ඒ අතරත් තමයි අපි අනිවාර්යයෙන් මේ කිසිම කෙනෙක්ව ප්‍රජාවට යවන්නේ නැහැ. ඒ නිරෝධාන කඳවුරු වල ඉන්න අතර කිසියම් කෙනෙක් යම් කිසි හෝ රෝග ලක්ෂණයක් පෙන්වුම් කළොත් අනිවාර්යයෙන්ම ඔහුව මේ පරීක්ෂණ වලට ලක් කරනවා. අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනවා. ඒ අතරතුර. ඒ විදිහට ඒ කලාතුරකින් වාර්තායන රෝගීනුත් ඉන්නවා. හැබැයි සෑම කෙනෙක්වම ඒ නිරෝධාන කාලය කියන්නේ දින 14 අවසන් වුණාට පස්සේ හැම කෙනෙක්වම මේ PCR පරීක්ෂණයකට ලක් කරනවා. ඉතින් PCR පරීක්ෂණයට ලක් කරලා බැරි වෙලාවත් අපි හැම දිනෙකම ඒ කොටසේ මේ නෙගටිව් කියන්නේ මේ කොවිඩ් නැහැ කියලා තහවුරු වුණාට පස්සේ තමයි මම ප්‍රජාවට මුදා හරින්නේ. ඒතර බැරි වෙලාවත් අපිට මේ ඉඳපු කණ්ඩායමක එක්කෙනෙක් හරි පොසිටිව් වුණොත් අපි අනිවාර්යයෙන්ම ඒ ආවට ඉඳපු ඒ කණ්ඩායමේ ඒ බ්ලොක් එකේ ඉඳපු කිසි කෙනෙක්ව නිදහස් කරන්නේ නැහැ. ඉතින් ඒකයි මේ ක්‍රියාවලිය තම සංකීර්ණ එක නේ. අපි දැන් මේක සරලව හිතන්න බෑ. මේගොල්ලන් ගෙන්නනවා අපි දවස් 14ක් තියෙනවා. දවස් 14න් ප්‍රජාවට නිදහස් කරනවායි කියලා. ඉතින් ඒක දැන් හදිස්සියෙන් හරි ඒ හිටපු කණ්ඩායමක ඒ ඉන්න ඒක මේ ගොඩනැගිල්ලක ඉන්න කෙනෙක්ගේ එක්කෙනෙක් හරි මේ පොසිටිව් වුණොත් අපි අනිත් අයවත් නිදහස් කරන්නේ නැහැ. මොකද අපිට හිමවත් සුළු අවධානමක් අපි ගන්නෙ නැහැ. මොකද ඒතර අපි දන්නේ නැහැ එක්කෙනෙක් පොසිටිව් උනායි කියන්නේ මේගොල්ලෝ අතර අපි කොච්චර දුරස්ත භාවයේ තියාගන්න කිව්වත් අපි දන්නා මේ human behavior කියන්නේ පුද්ගල අන්තර් සම්බන්ධ සමට තියෙනවා. ඒගොල්ලෝ යාළුවෝ හේයිදි දෙකට ඉඳපු ඒ අවධානමත් අපි ගන්නෙ නැහැ. එහෙම වුණොත් ආයෙ තව දවස් 14ක් ඒ මුළු කණ්ඩායමම තියාගෙන ආයෙ දවස් 14 අවසානයේ PCR පරීක්ෂණයක් කරලා ඒ විදිහට හැම කණ්ඩායමකම ප්‍රජාගත කරන්නේ පැහැදිලිවම ඔක්කොමල්ලා ඒ මුළු කණ්ඩායමම මේ නෙගටිව් කියන්නේ මේ කොවිඩ් වලින් දැන් නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ තමයි ප්‍රජාගත කිරීම සිද්ධ වෙන්නේ. එතනිනුත් අපි නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ විද්‍යාත්මකව ඉඩකඩක් නැහැ. ඒක අච්චර දවස් 14කට හැබැයි අපි තියන් ඉඳලා මේ මොකද මේ තියලා මේ පරීක්ෂණයකුත් කරලා වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. නම් සුළු ඉඩකඩක්වත් අපි තියන්න අවධානම ගන්නෙ නැහැ. මේ මොකද අපි දන්න ජීව විද්‍යාත්මක දේවල් වල අපි හරියටම දිනවක් වානු දෙන්නට බෑ. කලාතුරකින් ඒ ටිපිකල් ප්‍රසන්ටේෂන් ඒ කියන්නේ මේ අසාමාන්‍ය මේ දේ සිද්ධ වෙන්න ඉඩකඩ තියෙන ඒ අවකාශයටත් අපි බලලක්ක ගන්න තමයි උන්නට කියන්නේ ප්‍රජාගත මේ ගත කරලා පස්සෙත් සති දෙකක් මේ gedara නිරෝධාන ක්‍රියාවලියට ලක් වෙන්න කියලා. හොඳයි. දැන් එතනදිත් පුංචි පැහැදිලි කිරීමක් කරගත යුතුයි. හුදකලා වීම නිරෝධායන ක්‍රියාවලිය සිදු කිරීම විදේශගත ශ්‍රමිකයින් බොහෝ ඈත ගම්බිම් වලට යනවා. අපි දන්නවා ඔවුන්ගේ ඉන්න ප්‍රදේශ ඔවුන්ගේ ඉතිහාසය අපි දන්නවා. මේ හැමෝම විදේශගත වෙන්නේ ආර්ථිකමය අගහිගකම් මත පදනම්ව. ඉතින් එහෙම ගියාම ඒ නිවෙස් වල ඔවුන්ට හුදකලා වෙන්නට අවශ්‍ය කරන පරිසරය සකස් වෙයිද? මේක එක්තරා ආකාරයකින් සෞඛ්‍ය පද්ධතියට මේ හැම වෙලෙම විසඳන්න බෑ. හැබැයි ඔවුන් නිසි ක්‍රමවේදයට ඒ දේ අනුගමනය කරાવી කියන සහතිකය අපිට ගන්න පුළුවන් වේද මේ නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ ගෙවල් වල ගිහින් නිරෝධායනය වෙද්දී? ඔව් මම හිතන්නේ ඒක මේ එතන වුමනාව තියෙනවා. ඒක හුඟක් දුරට අපහසුකම් තියෙනවා. ඒක නැත්තේ නැහැ. නමුත් තියෙන මේ
මේ පහසුකම් තුල ඒක උවමනාව තියෙන නම් කරන්න බැරිත් නැහැ. ඒ කියන්නේ අපි ඉල්ලන්නේ ඔවුන්ට මේ ගෙදර අයත් එක්ක වැඩි ගැටෙන්නේ නැති. ඒ කියන්නේ ගෙදර අයත් එක්ක දැන් විශේෂයෙන්ම දැන් කාමරයක් තමට වෙන් කරගන්න පුළුවන් අවස්ථාවක ඒ කාමරයකට වෙලා ඉන්න කියන එක තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක තමයි ගෙදර මහලු අය හරි පොඩි අය හරි ඉන්නනේ අවදානම් කණ්ඩායමක් විශේෂයෙන් උන්ගෙන් ඈත් වෙලා ඉන්න එක බලාපොරොත්තු වෙනවා. මොකද ඒ වගේ කෙනෙකුට හැදුනොත් ඒක සංකීර්ණතාවලට යන්නට පුළුවන්. අනිත් ඈත් එක්ක කියන්නේ සමීප ඇසුරක් නැතුව ඉන්න කියන එක තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ප්‍රජාගත වෙන්න එපා කියන එක තියෙනවා. يعني ගෙදරට ගියාම ගේ ඇතුළට වෙලා ඉන්න නැතු මේ යාළුව බලන්න යන්නවත් කඩපිලට යන්නවත් ඒ වගේ දේවල් කරන්න එපා. මොකද තමුන්ටත් වගකීමක් තියෙනවා. ඒ කියන්නේ සමාජ වගකීමක් තියෙනවා. මේක බැරි වෙලාවත් එහෙම දෙයක් වුණොත් ඒක ගැටලුවක් වෙනවා. ඉතින් ගෙදර ඇතුලේ අපි කියන්නේ සමහරට මේ මාස්ක් එකක් දාගෙන ඉන්නට පුළුවන්. එහෙම ඉඳලා අනිත් තමුන්ටම වෙන් කරගත්තු මේ පිඟානක් කෝප්පයක් එහෙම පාවිච්චි කරන අනිත් ඇත්ත එක්ක අවශ්‍යයි. ඉතින් මේක බැරි මම ලංකාවේ තියෙන තත්ත්වය අනුව මම හිතන්නේ නැහැ එහෙමම අසීරු තත්ත්වයක් කියලා. තමුන්ටම මේ දේවල් වෙන් කරගන්න තමුන් පාවිච්චි කරන දේවල් ඒත් එක්ක මේ තමුන් මේ මාස්ක් එකක් දාගෙන ඉන්න අනිත් ඇත්ත එක්ක එකට 1 මීටරයක් දුර එහෙම ගැටෙන්න එපා. දුරස්ත භාවයේ තියාගන්න. නිතර සබඳා අත සෝදන්න හැමතිස්සෙම මේ ඒ වගේ මේක සමුම් පරිස්සමෙන් කියන උපදෙස් හැම කෙනෙකුට මේ උපදෙස් මාලාවම හිතන් සෞඛ්‍ය මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මගින් ලබා දෙනවා. ක්වොරන්ටයින් සෙන්ටර් එකෙන් යද්දිත් උන්ට ලිඛිතවම මේක ආරක්ෂකයන්ස වලින් ලබා දෙනවා. ඉතින් ඒක කරන එක තමුන්ගේ සමාජ වගකීමක්. මොකද තමුන්වත් වෙනුවෙන් මේ රටට මේක ගෙන්න ගන්න රටේ විශාල දායකත්වයක් සපේනවා. තමුන්ගේ යුතුයකමක් තියෙනවා. රට තුලට මේ අවදානම පැතිරෙන එක අවම කරගන්න. පැහැදිලිවම විදේශගත ශ්‍රමිකයින් විදිහට ඔබ ලංකාවට ගෙන්වා ගැනීම කියන්නේම ලොකු අභියෝගයක්. හැබැයි ඔබ මේ පැමිණීමත් එක්ක එතනින් පසු මේ සෞඛ්‍ය පද්ධතිය මේක පාලනය කරලා රෝගීන් පිටතින් වාර්තා නොවීම දැන් මාසයකට කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ඇවිල්ලා ඒ හදාගත්ත හැමදේම තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යනවාද නැද්ද කියන දේ තීරණය කරන්න වෙන කවුරුත්ම නෙවෙයි ඔබම තමයි. ඒ නිසා ලබා දෙන යම් ආකාරයේ උපදේශයක් වේද එය 100% ඔබේ පාර්ශවයෙන් ඉෂ්ට වුණොත් තමයි මෙතුමන්ලා ආරක්ෂකංශ රජය මේ සියලු දෙනා මහන්සි වෙලා දිවාරය නොබල මහන්සි වෙලා මේ කරන ක්‍රියාවලිය අප සාර්ථකත්වයට පත්ව තිබෙනවා. පිටස්තර සමාජයෙන් රෝගීන් වාර්තා වන්නේ නැහැ. ඒක තමයි අපි ලැබපු ලොකුම ජයග්‍රහණය මාසයක කාල සීමාව තුළදී. ඉතින් ඒ නිසා එය පරිස්සම් කර දෙන්නට ඔබ හැමෝගෙම විය යුතු යුතුයකම වගකීම් ඉෂ්ට කරන්න කියන එක අපි ඉල්ලනවා. දැන් අර විදේශගත වෙන ශ්‍රමිකයින් ගත්තාම දැන් ඔයතුම පැහැදිලි කරපු මට මිනිස්සු දෙන අපිට අපි මේ කියන්නේ පළපුරුද්දේ මේ අච්ච සමහර ප්‍රශ්නත් එක්ක දැන් අපි එච්චර අපි හැමෝටම මේ විදේශගතලා එන අයටත් විශාල වගකීමක් තියෙන. දැන් කඳුරු ඇතුළෙත් මේ කඳුරු කියන වචනේ හදාලා වෙන්නේ නිරෝධාන මධ්‍යස්ථාන ඇතුළෙත් වගකීමක් ඇතුළේ හැසිරෙන්න. නමුත් අවස්ථා කීපයක් දෙයක් අපිට වාර්තා වුණා. ඊටමත් අවාසනාවන්ත. ඒ කියන්නේ ඒ වගේ ඒ ඇතුළේ එහෙම වගකීමකින් තොරව හැසිරිච්ච අවස්ථා. ඉතින් ඒකෙන් තමුණුත් අමාරු වෙනවා. අනිත් ඒවාත් අමාරු වටනවා. ඒ කියන්නේ උදාහරණයක් මෑත කාලේ එකක් තමයි ආපු එක මේ ෆ්ලයිට් එක ආපු කට්ටියකින් එක්කෙනෙක් තමයි මේ පොසිටිව් වුණේ. අනිත් අය. ඒතකොට උන්ට මේ ඇත්තටම කියනවා නම් උන් මේ අර අපි මේ හෝට් මේ සංචාරක හෝටලයක ගෙවීම් කරලා උන් හිටියේ. ඒතර හරි විදියට ඒ නිරෝධාන කටයුත්ත කරා නම් අපිට රඳව ගන්න වෙන්නේ ඔහුත් සමග කාමරේ ෂෙයා කරගෙන ඉඳපු අනිත් මේ පුද්ගලයා විතරයි. මොකද අනිත් අය ගැටීමක් නැහැ කියලා. නමුත් අපි මෙහු පොසිටිව් වුණාට පස්සේ අපි මේ හොයලා බලපුවාම අපිට පැහැදිලිව පේන මොකද කාටවත් හැම කාමරයකටම ආරක්ෂකයන්ස් වලට කියලා ගාඩ් කරගෙන ඉන්න බෑ. ඉතින් හැමෝටම පොඩි අය නෙමෙයි මේගොල්ලෝ. වැඩි හිටියෝ. නමුත් අපිට ඒක වුණාට පස්සේ අපි දැක්ක දේ තමයි මේ පුද්ගලයා යාවට කාමර හැමෝටම මේ ගිහිල්ලා තියෙන උඩ යට තට්ටු වලටත් ගිහිල්ලා මොකද ඒ යාළුවෝ මිත්‍රාදී එකට ආපු කට්ටිය එක රටක ඉඳපු කට්ටිය. ඉතින් ඒවා වෙන්න පුළුවන්. මේ වෙලේදී වගකීම් තොරව ඉතින් එතකොට ආසහිත වෙලා නැහැ. නමුත් ඒකට යම් කිසි අපිට උන්ව ප්‍රජාගත කරන්න බෑ. මොකද අපිට රටක් විදිහට අවදානම ගන්න බෑ. ඉතින් ඒතකොට ඒකේ ප්‍රතිඵලය උනේ මේ එක පුද්ගලයෙක්ගේ වගකීම් විහිිත මේ හැසිරීම හින්දා කඳුරු ඇතුළේ අපිට අනිත් සෑම දෙනෙක්වමත් නිදහස් කරන්න බෑ. ඒක රටක් විදිහට අපටත් ලොකු ප්‍රශ්නයක්. يعني මේ රටක් විදිහට මේක ප්‍රශ්නයක්. ඒක හැමතිස්සෙම ඒ පුද්ගල වගකීම කියන නායත් ඉතාමත් වගකීමෙන් මේ හැසිරෙන එක හරිම වැදගත්. එහෙම නැත්නම් එක්කෙනෙක් දෙන්නෙක්ගේ වගකීම් විහිිත ක්‍රියාකලාපෙ හින්දා මේ මුළු ක්‍රියාවලියම අනවශ්‍ය විදිහට ප්‍රමාදීමක් කරන මොකද අපිට තව සුමාන දෙකක් එතකොට ඒ කට්ටිය නිරෝධාන කටයුත්ත දික් කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ නිසා අපි ඉල්ලන එකම දේ තමයි ලබා දී ඇති උපදෙස් පිළිපදින්න. ඔබට කරන්න තියෙන්නේ මේ පුංචි දේ විතරමයි. අනිත් සියලු දේ මේ රටේ රජයේ සෞඛ්‍ය බලධාරීන් සිදු කරනවා. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු අපි අනිත් කතා කරමු. මේ රෝගීන් වැඩිවීමක් වෙනවා. ඒ සියලුම දෙනා විදේශගතව පැමිණෙන ශ්‍රමිකයින් සහ නාවික හමුදා පොකුර රට තුලින් රෝගීන් වාර්තා වන්නේ නැහැ. අනිසිබියක් ඇති කරගත යුතු නැහැ කියන දේ මතක් කරගන්නට ඕනේ. වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෛද්‍යතුමන් සමගින් අපි කතා කරමින් සිටින්නේ. දැන් අනිත් කාරණේ තමයි අපිට තියෙන අනිත් ප්‍රශ්නය මෙච්චර දැන් අදත් උදේ 308ක් සහිත මගින් එක්ක ෆ්ලයිට් එකක් ආවා.
දැන් මේ විදිහට දවසින් දවස රෝගීන් විදේශගතව සිට පැමිණෙන විටදී නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ තියනවද? ප්‍රමාණවත් තරම් නිරෝධායන මධ්‍යස්ථාන පවතිනවද? ඒ අභියෝගය ඔබතුමාලට නැද්ද මේ වෙද්දී? මම හුඟක් මේ නිරෝධායන කටයුතු මේ කියන්නේ සෞඛ්‍ය අනුග්‍රහය ඇතුව සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව පවත්වාගෙන යන ආරක්ෂක අංශ විසින් ඉතින් මේ සෑම මේ ෆ්ලයිට් එකම එන අය මේවා සැලසුම් කරලා ගේන්නේ. ඒතකොට එනකොට ඉඩ අපහසුකම් ඔක්කොම සූදානම් කරලා තමයි එමුණ මේ අනිවාර්යයෙන්ම රටට ගේන්නේ. ඉතින් ඔක ට්‍රාන්ස්පෝර්ට් කරලා මම මුලින් විස්තර කරාගේ එයාපෝට් එකේ ඉඳන් එතනට ගෙනියන තුනුත් ඊළඟ දවස් 14ත් බැරි වෙලාවක් දැන් මට හරියට කාලවකවානු දෙන්නත් බැර මම ඉස්සර විස්තර කරාගේ එක්කෙනෙක් හරි ආසාදිත වුණොත් අපි දවස් 14 ගණන් කරන්නේ ඒ ආසාදිතයා වාර්තා වෙච්ච දවස් ඉඳන් තව දවස් 14ක් ඉදිරියට. ඉතින් එහෙනම් මේ ක්‍රියාවලියට හරියටම නිශ්චිත ඒකත් තව අභියෝගයක්. කිසිම දෙයක් අපිට හරියටම කාලවකවානු දෙන්න බෑ. මොකද ඒ අවදානම අපි ගන්න නැති හින්දා මේ හැම දෙයක්ම කරන්නේ ප්‍රජාවතුන්ට යෑම මොනේ කියන්නේ අපිට ඇත්තටම මේ කට්ටිය කොච්චර ආසාදිත වෙලා ආවත් මේක ප්‍රජාවට මේක අභියෝගයක් නොවන මේ විදිහට කරන්න තමයි හැම දෙයක්ම සැලසුම් කරලා තියෙන්නේ. දැන් කටාර් වලින් කුවේට් වලින් එන අය මෙච්චර ආසාදිත වෙනවා. අපි දැක්කා ඉන්දුනීසියාවෙන් එන අයත් ආසාදිත වුණා. ඒ වගේම ඉන්දියාවේ චෙන්නයි මේ වගේ රට ප්‍රදේශ වල ඉඳලා එන අයත් ආසාදිත වුණා. ලෝකේ වෛරසය මෙච්චරම සුලභ තැනකටපත් වෙලා තියෙනවද ලෝකේ ගත්තා? ඔය ඒක තමයි අපි කිව්වේ දැන් මේක අපි හඳුන්වන්නේ මේක මේ ගෝලීය වසංගත තත්වයක් කියන මේ වචනේම ගෝලීය වසංගත තත්වයක් කියන එකෙන් අදහස් කරන්නේ කාලීනව මේක මේ අලුත් කියන්නේ කාලෙන් කාලට මානව ශිෂ්ටාචාරය අපි දකිනවා ඒ ගෝලීය වසංගත තත්වයන් එනවා. මේ ගෝලීය වසංගත තත්වයක් එනවා කියන්නේ මේක බොහෝ විට ගෝලීය වසංගත තත්වයන් බොහෝ විට එන්නේ වෛරසෙන් හින්දා. මොකද වෛරස් වල හැකියාවක් තියෙන අලුතෙන් මේ පරිණාමය වෙලා අලුත් වෛරස විදියට එන්නේ. ඒතර අලුතෙන් වෛරසයක් ලෝකෙට ආපුවාම කිසිම කෙනෙක්ගේ ඇඟේ ප්‍රතිශක්තියක් නැහැ ඒකට විරුද්ධව. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම සෑම පුද්ගලයෙක් මේ වෛරස ආසාදනය වුණොත් රෝග ලක්ෂණ පහළ වෙන්න ඉඩ කඩක් තියෙනවා. අනිත් එක වෛරසයක් වීම තුල තියෙන ප්‍රශ්නේ තමයි අපි දන්නවා වෛරස වලට ප්‍රතිකාර නැහැ. ඇඟේ ප්‍රතිශක්තියෙන් මේක සුව වීම සිද්ධ වෙන්නට ඕනේ. ඉතින් එතකොට ප්‍රතිකාරයකුත් නැහැ. අනිත් එක තමයි අලුතෙන් වෛරසයක් වුණාම ඒකට එන්නතකුත් නැහැ. ඉතින් එතකොට මේක ඕනෑම කෙනෙකුට පැතිරෙන්න පුළුවන්. අනිත් එක අද තියෙන ගෝලීය මේ ගෝලීයකරණයත් එක්ක ඒ කියන්නේ රටවල් අතර සිද්ධ වෙන සංචාර කටයුතුත් එක්ක ඕනෑම මේ වසංගතත්ව ගෝලීය වසංගතත්වයක් පැතිරීම ඉතාමත් ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. සමහරට මේ තත්ත්වය මීට අවුරුදු 100කට ඉස්සර වුණා නම් මේ පැතිරීම මෙච්චර මේ ඉක්මනින් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අද තියෙන මේ සංකීර්ණ ජීවන රටාව තුළ රටවල් අතර තියෙන සම්බන්ධතාවත් එක්ක කිසිම රටකට මේ කියන්නේ මේ ගෝලීයකරණය තුළ තනිව ජීවත් වෙන්න බෑ. අන්තර් සම්බන්ධතා රටවල් සම්බන්ධතා අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. ඒ තුළ මේ වැනි දේවල් පැතිරීම තාමත් මේ කාර්යක්ෂම විදියට වෛරස පැතිරීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට මේක තමයි තියෙන අභියෝගය. දැන් අපි දැන් මොහොම පැහැදිලි කරනවාද අපි දැන් අපේ සාකච්ඡා නිතරම කියුනේ මේ ප්‍රජාගත වීමක් නෑ. අපි සාර්ථකව දැන් මේ අප්‍රේල් 30 ඉඳන්ම මේක මාස 3ක් විතර මේක ප්‍රජාගත වීමක් නැතුව තියෙනවා. නාවික කඳවුරේ විතරයි තියෙන්නේ. දැන් විදේශයේ ඒගොල්ලන්ගෙනුත් අපිට මේක වෙන්නේ නෑ. ඒ ඔක්කොම ඇත්ත. ඒ ඔක්කොම සාධනීය විදියට කරගෙන තියෙනවා. නමුත් ගෝලීය තත්ත්වයක් එක්ක අපිට අපේ රට මේ අවදානම නැහැයි කියන එක අපි කිසිම කෙනෙක් අමතක කළ යුතු නෑ. අනිවාර්යයෙන්ම බොහොම පැහැදිලිවම කියන්නේ මේක නේ. ඒවා අපේ රටේ තාම ප්‍රජාගත වුනේ නැහැයි කියලා ප්‍රජාගත වෙන්න හරි ගත වෙන්නේ ඉතාමත් සුළු කාලයක්. අපි කීප දෙනෙක්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපයක් සමහරලාට මේ ඕනෑම වෙලාවක මේක ප්‍රජාගත වීමක් කරා යන්න පුළුවන්. හරි. ඉතින් ඒක හින්දා මේකෙන් අදහස් වෙන්නේ අපි මේ සත්තුණක් සාර්ථක තියාගත්තා මේක ප්‍රජාගත වෙන්නේ වාර්තා වුනේ නැහැයි කියන එකෙන් අදහස් වෙන්නේ අපි ආරක්ෂිත සහතිකයක් නිකුත් කරන්න බෑ. බොහොම පැහැදිලිව කියන්න තියෙන්නේ අවදානම තියෙනවා. නමුත් අපි ඊටමත් මේ ඊටමත් හොඳ තත්වයක ඉන්නවා. මේක රටේ මේ මහා පරිමාණ පැතිරීමකින් තොරව පවත්වා ගන්න පුළුවන් හොඳ පසුබිමක් සකස් කරලා තියෙනවා. මේ පසුබිම පවත්වාගෙන යන්න හැමෝටම විශාල වගකීමක්. මේ වගකීමෙන් බැහැර වෙන්න අපිට මේ ආරාධනා කරනවා නෙමෙයි මේ කියන එකෙන්. හරි. ඒ වගකීම මොකද අපි කැමති වුණත් නැති වුණත් මේ ගෝලීය වසංගත අපිට පේනවනේ රටවල් තියෙන හැටි. දැන් මේකත් හරියට මේ වසංගත රෝග කියන්නේ ත්‍රස්තවාදය වගේ තමයි. කියන්නේ එක රටක ලෝකේ තියෙන එක මුළු ලෝකෙටම මේ අවදානමක් බලපෑමක් වෙන්න පුළුවන්. ඒතර මේක ලෝකේ අනිත් රටවල් වල තියෙන තාක්කල් අපිට මේකේ මේ අපිට රටක් විදියට අපිට කියන්න බෑ අපි ආරක්ෂිතයි එහෙම නැහැ කියලා. ඕනෑම වෙලාවක අපේ රටට එන්න ඉඩ කඩ තියෙනවා. ඒ තුල අපේ ආරක්ෂිත පියවරවල් ගැන මේකේ අවදානම එක්ක ජීවත් වෙන්න අපිට පුරුදු වෙන්න වෙනවා. මොකද මේ තියෙන තත්ත්වය අනුව මේක මම හිතන්නේ නැහැ මේ අපි බොහොම මේ යථාර්ථවාදීව හිතුවොත් මේක මේ තව මාස දෙක තුනකින් ඉවර වෙන තත්ත්වයක් නෙමෙයි. මේ ගෝලීය තත් මේක රටින් රටවල් වලට යයි. දැන් උදාහරණයක් විදිහට දැන් වෙනකොට අපි යුරෝපා කරේ යම් අඩුවක් දකිනවා. නමුත් මොකද වින්ටර් කාලේ සීත කාලේ අඩුවීමත් එක්ක යම් අඩුවක් දකි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. සමහරට ඒ වෙනකොට දැන් අපි පැහැදිලිව දකින ලතින් ඇමරිකානු රටවල් වල වැඩිවීමක් දකිනවා. ඒක ওই විදිහට චක්‍රයේ හැම පැත්තටම මම හිතනවා වසරේ සමහරට වසර දෙක තුනක් වෙන්න පුළුවන්. ඊට වැඩි වෙන්නත් පුළුවන්.
මේක ලෝකේ තැනින් තැන මේක මේක වාර්තා රෝගීන් ව්‍යාප්තිය සිද්ධ වෙන්න පුළුවන්. ඒ තුල මේක ලෝකේ තැනින් තැන තියෙන තාක්කල් මේ අපිට ඒ අවදානම තියෙන. ඒත් අපි පුරුදු වෙන්න වෙන්නේ දිගු කාලීනව මේ අවදානමත් එක්ක මේක රෝගයේ තත්ත්වය කළමනාකරණය පාලනය කරගන්න තමයි ඒක හුරු වෙන්න වෙන්නේ. අර ලිහිල් කරලා දැන් රට සම්පූර්ණ ලිහිල් වෙලා තියෙන මේ වෙලාවේදී බස්නාහිර පළාතේ ගම්පහ සහ කොළඹ කියන දිස්ත්‍රික් අතර ගමනාගමනය හැරෙන්නට අනෙක් සියලුම දේ ලිහිල් වෙලා තියෙන්නේ. වෛද්‍යතුමනි මේ ජනතාවගේ හැසිරීම මේ කාල සීමාව දිහා බැලුවොත් සතුටු වෙන්න පුළුවන්. ඔබතුමාලා අපේක්ෂිත කර මට්ටමේ හැසිරීම තියනවද සතුටුදායක මට්ටමක? මෙහෙම ඇත්තටම මේ සාමාන්‍ය දැන්ට තියෙන තාම මේ මම හිතන්නේ මේ කල් වැඩි ඒ පිළිබඳ මේ ගන්න. නමුත් මම හිතන්නේ පියන හැටියට ජනතාව තාම යම් කිසි හොඳ මේ හැසිරීමටාවක් ඒකට මේ අනුගත වීමක් ඉතහමත් තියෙනවා. ඒක අපිට අනිවාර්යෙන් පිළිගන්න වෙනවා. අපි හැමතැනකම මේක දකිනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක බොහොම කාලෙත් එක්ක අමතක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට ඒ දේ නොකරගත යුතුයි. මොකද අපි කැමතුණත් නැත්නත් මේක දවසක දෙකක වැඩක් නෙමෙයි. මේ විදියට අපි කැමතුණත් මේක අපි මේකෙන් මේ රෝග තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න ඕනේ නම් මෙන්න මේ අනිවාර්ය එක පුද්ගලයෙකුට විතරක් මේකේ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. නිකන් රටකට මේක පැතුනොත් අපි කවුරුත් එක මෙතන තනි පුද්ගලයෙක් ආරක්ෂා වීමක් කියලා දෙයක් නැහැ. රටට පැතුනොත් හැමෝටම මේක පැතිරීමේ අවදානම තියෙන. ඒකින්ද හැමෝටම පුද්ගල වගකීමක් තියෙන තමුන්ගේ කොටස කරන අසීරු දෙයක් නෙමෙයි. يعني මෙතනදී කරන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම හැම තමුන් කරන සෑම කටයුත්තකදීම පුද්ගල දුරස්ත භාවය පවත්වාගෙන යෑම. ඒක මහා අසිරු දෙයක්ුත් නෙමෙයි. හැබැයි ඒක අනිවාර්යයෙන්ම මේක අමතක නොකර කළ යුතුයි. සමුන් බස් එකේ යනවා වෙන්න පුළුවන්, වැඩපොලේ වෙන්න පුළුවන්, වෙළඳ පොලේ වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම මේ දුරස්ත භාවයේ තියාගත්තොත් මම හිතන්නේ ඒක තමයි මූලිකම දේ මේක වළක්වා ගන්න. ඒක දවසකට දෙකකට සතියකට විතරක් සීමා කරන්න බෑ. අනිවාර්යයෙන්ම මම හිතන්නේ තව දල වශයෙන් වසරක් අඩු ගන්න අපිට. ඉතින් ඒක හැබැයි මේකේ අනිත් එක තියෙන ওই හොඳ පුරුදු විශේෂයෙන් පාසල් ළමුන්ට ජනතාව මේක එක විදියකට රටකට සෞඛ්‍යමය ආයෝජනයක් වෙනවා මේ හොඳ පුරුදු සමාජ මොකද මේක සමාජගත කරගන්නම වෙනවා. එහෙම නැතු මේක දවසක් දෙයක් කරලා අතාරින්න බෑ. හැබැයි මේ පුරුදු සමාජගත වුණොත් මේක මේ කොරෝනා වලට විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම රටේ අනිත් රෙදි රෝගත් පැහැදිලි අඩුවීමක් වෙනවා. මොකද ඒක හොඳම උදාහරණය තමයි මේ වෙනකොට නැත්නම් අපේ මැයි අප්‍රේල් මැයි කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයේ උත්සන්න වෙන අවධිය. නමුත් මේ වසරේ අපි ඒක දකින්නෙත් නෑ තාම. මොකද ඒකට හේතුව තමයි මොකද මේක මේ කොරෝනා වලට අපි මේ කරන සමාජ දුරස්ත භාවය, මේ අත සේදීම, මේ මූණ කට ඇල්ලන්න එපා නිතර. ඒ කියන හැම දෙයකින්ම මේ කොරෝනා විතරක් නෙමෙයි වැළැක්වෙන්නේ. අනිත් රෙදි රෝගත් වැළැක්වෙනවා. අනිවාර්යෙන් පාචන රෝග තත්ත්වයන් වැළැක්වෙයි. ඉතින් මේක ඇත්තටම මුළු සමස්ත මේ හොඳ පුරුද්ද කොරෝනා බලක්වන්න අපි ගන්න පුරුදු සමාජගත කරොත් විශේෂයෙන් පාසල් ළමුන් හරහා උන්ගේ මුළු ජීවිත කාලයටම මේවා ප්‍රචලිත කරගත්තොත් ඒක විශාල සමාජ ආයෝජනයකුත් වෙයි. අනිවාර්යයෙන්ම අනිත් රෝග තත්ත්වයන් මේක තුලින් අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි. මේ පණිවිඩය අප ඔබට ලබා දෙන්නේ ඔබේ පැත්තෙන් දිය යුතු දායකත්වය මේ සඳහා අනිවාර්යෙන් ලබා දිය යුතුයි. ඒකට එහෙම නොවුනොත් මේ කරන හැම ක්‍රියාවලියකම ප්‍රතිඵල නැති වේවි. ඊයේ දවසේදී 137ක් ආසාදිතින් වාර්තා වුණා. 37න් 127ක්ම විදේශගතව පැමිණි ශ්‍රමිකයින් 10 දෙනෙකු නාවික හමුදා පොකුරෙන් වාර්තා වුණු රෝගීන් බවටයි පත් වෙලා තිබුණේ. නාවික හමුදා පොකුර කියන්නේ දැන් අඛණ්ඩව කාල සීමාවක් පුරා එක දිගට පැවතියා. මේ නාවික හමුදා පොකුර දැන් පාලනය වෙලාද තාමත් තියෙන සක්‍රීය මට්ටමකද නිවාරණය වෙමින්ද පවතින? නෑ පැත්තට පැහැදිලිවම ගන්නවා. දැන් ඒක මෙහෙම ඒ වගේ තත්ත්වයක් දැන් මේ වගේ රෝගී තත්ත්වයක් ආපුවම පුද්ගලයෙක්ගෙන් පුද්ගලට පැතිරෙන ශ්වසන ආබාධ ආපුවම අපිට එකපාර මේක තත්ත්වය මේ කියන්නේ එක දවසකින් දෙකකින් රෝගීන් වාර්තා වුණා. දැන් වාර්තා වෙන්නේ නැහැ කියන තත්ත්වයට එන්න බෑ. ඒක යම් කිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට තමයි ඒක අඩු වෙන්නත් ඕනි. ඉතින් ඒක තත්ත්වය දැන් අපි පාලනය කරලා තියෙනවා. අපි අනිත් දැන් මීට ඉස්සර වුණ අර කෙහෙල්වත්තේ අපි දැක්ක මේ වගේම පොකුරක් අපි දැක්කා, සුදු ඇල්ලේ දැක්කා. ඉතින් හැම දෙයකම සිද්ධ වුණේ මොකයි. හැබැයි ඊට වඩා තීව්‍ර විදිහට තමයි මෙතන අපි මේ නාවික හමුදා කඳුළු දැක්ක. ඒක සංඛ්‍යාත්මකව ගත්තා. දැන් සුදු ඇල්ල මේ කෙහෙල්වත්ත වගේ එකකින් මම හිතන්නේ 90 ගාණක් වගේ රෝගීන් සංඛ්‍යාව තමයි සමස්තයක් විදිහට වාර්තා වෙනවා. මෙතන දල වශයෙන් 650කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් මෙතන වාර්තා වුණා. ඉතින් ඒකේ මැග්නිටියුඩ් එක නැත්නම් මේ තීව්‍රතාවය ඊට වඩා ගොඩාක් වැඩි. නමුත් අපි සාර්ථකව හැමෝගෙම මේ සාමූහික ප්‍රයත්නක ප්‍රතිඵලයක් හැටියට අපිට ඒක යම් සාධනීය විදිහට පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් පෙන්වන්නේ ඒක මේ ඉතාමත් පාලන විච්ච මට්ටමකින් අඩුවීමක් තමයි පැහැදිලිව පෙන්වන්නේ. ඒක දැන් අපි දැන් මම හිතන්නේ ඒ අර ඒ මධ්‍යස්ථානයේ ඉන්න සෙබළුන් දැන් ක්‍රමානුකූලව නිවාස වලට යවීම පවා සිද්ධ වෙනවා. මේ වෙනකොට මම හිතන්නේ පහුගිය දින කීපයේ මම හිතන්නේ 2500 3000 විතර ආසන්න
අයව අපිට යවන්නට පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඉදිරි සති දෙක තුල බොහෝ විට අපිට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් එයි. හොඳයි. දැන් අපි මේක සම්පූර්ණයෙන් පාලනය කරගෙන අපි මේක නිදහස් කරගත්තත් ලෝක වෛරසය පැතිරෙනකොට අපි ආපහු අවදානමකටපත් වෙනවා. සංචාරක කර්මාන්තයේ විවෘත කළ යුතුයි කියන කාරණේ පිළිබඳ යෝජනාවකුත් ඇවිත් තියෙනවා. කොවිඩ් එක ජීවත් වෙන්න ඕනි කියන කාරණේත් දැන් කතා කරනවා. කොහොමද වෛද්‍යතුමනි මේ සියලු දේකට අපි දරාගන්න ඉස්සරහට රට විවෘත කරන්නට ඕනේ, ලෝකයට විවෘත කරන්නට ඕනේ. කොහොමද අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් මේක අභියෝගයක් තමයි. ඒක තමයි ඒකේ අභියෝගය වෙන්නේ. කියන්නේ අපිට අනිවාර්යයෙන් අපිට මේ වෛරසය එකපාර මේක ගෝලීය තත්ත්වයක් ඉඳ අපේ රටකට විතරක් කරන්නට බෑ. අර මම මුලින් කිව්වා වගේ මේක ගෝලීය තත්ත්වයක්. ඉතින් එතකොට අපි ඒකට අනුගත වීම තමයි කරන්නට වෙන්නේ. ඉතින් මම හිතනවා අපි ඒක පියවරෙන් පියවර තමයි ඒකට යන්නේ. දැන් මූලිකවම අපි කරගත්තේ රටට ආපු ප්‍රශ්නේ අපි මේ හොඳින් දැනට අදට වෙනකොට අපි හොඳින් කළමනාකරණය කරලා ප්‍රජාගත වෙන්නේ නැතුව ඒක වළක්වගෙන තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුල අපි දැන් රටේ මේ ඇතුලේ සංචරණ කටයුතු යම් ප්‍රමාණයකට ලිහිල් කරලා තියෙනවා. ඉතින් අපි මම හිතන්නේ මේක පියවරෙන් පියවර යන්නට ඕනි. ඉතින් මුලින් අපි ඒක තහවුරු කරගන්න ඕනේ. දැන් මේ පටන් ගත්ත විතරනේ. ඉතින් අපි මේක තහවුරු කරගත්තොත් අපිට එක් අවධියක පුළුවන් අපි දැන් හොඳින් මේක කළමනාකරණය කරලා ජනතාව මේක පුරුදු වෙලා ඒ කාර්යාල වැඩබිම් මේවා මේ සක්‍රීය තත්ත්වයට පටන් ගන්න එක තමයි මම හිතන්නේ මූලික පළවෙනිම අභියෝගය වෙන්නේ. මම හිතන්නේ ඒක ඔක්කොම එකපාර කරන්න ගියොත් ඒක අසීරු කටයුත්තක් වෙයි. පියවරෙන් පියවර යන්නට පුළුවන්. ඒතකොට මේ අපි දැන් පළවෙනි පියවර අපි සාර්ථකව කරගත්ත සමාජගත වීම වළක්වගත්තා. ඊට පස්සේ දැන් වෙන්න ඕනේ ඊළඟ අදියර ජන ජීවිතයේ යථා තත්ත්වයටපත් වෙන්නට ඕන මේක තවදුරටත් සමාජගත නොවි. මම හිතන්නේ දැන් අපි ඇවිත් ඉන්නේ ඒ අවධියට. ඉතින් මම හිතන්නේ ඒ අවධියට අපිට තව කාලයක් ඉන්න වෙයි. ඉතින් ඊට පස්සේ තමයි මම හිතන්නට ඕනේ සැලසුම් තිබුණට කමක් නැහැ. ඊට පස්සේ ඊට පාසල් විවෘත කරගන්නට ඕනේ, විශ්වවිද්‍යාල විවෘත වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ හැම දෙයක්ම ක්‍රමානුකූලව තමයි සිද්ධ වෙන්න ඕනේ. හොඳයි. මේත් එක්කම අපිට තියෙන අනිත් අභියෝගය තමයි මේ වැසි සහිත කාලගුණයත් එක්ක අපි ඊයේත් මේ පිළිබඳව බොහෝ දැනුවත් කළා. ඒ තමයි ඩෙන්ගු අවදානම ඇති වෙන්නට පුළුවන්, ගම් වතුර අවදානමක් ඇති වෙලා අවතන් කඳුරු ඇති වෙන්නට පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා සම්බන්ධ ප්‍රශ්න කියුණා. ඒ වගේම මීවුන තත්ත්වයන් පිළිබඳ කතා බහ තියෙනවා. මේ කොරෝනා වලට අමතරව පවතිනා වූ වසංගත තත්ත්වයන් පිළිබඳ ගත්තොත් ඒවා යම් අඩුවීමක් තියෙනවද නැත්නම් තාමත් ඒවත් සක්‍රීය මට්ටමකද තියෙන්නේ? මෙහෙමයි දැන් සමහර දේවල් දැන් මම කිව්වාගේ දැන් ඉන්ෆ්ලුවෙන්සා වෙන තත්ත්වයන් තාවකාලික අඩුවීමක් අපි දක්න ඒක අපිට අනුමාන කරන්නට පුළුවන් මේ සමාජ දුරස්ථ භාවය ඒ කියන්නේ අර ආස්ත මිනිස්සු ඒ වගේ තත්ත්වෙනුත් ඒක දායක උණයි කියලා. ඉතින් ඉදිරියට ඒකත් කරගෙන යෑම අවශ්‍යයි. මොකද මේ අවස්ථාවේ තවත් රෝග තත්ත්වයන් රටේ ඇති වුණොත් ඒක තාමත් අභියෝගාත්මකත් වෙනවා. ඒ කියන්නේ මොකද මේ ඉන්ෆ්ලුවෙන්සා වෙන තත්ත්වයක් ආ වුණත් ඒකේ රෝග ලක්ෂණ කොරෝනා වලට සමානයි. ඉතින් මේ අවස්ථාවේදී මේක මේ වෙන් කර හඳුනා ගැනීම අභියෝගයක් වෙන්නට පුළුවන්. ඒක අපේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න කියන්නේ තව ලෙඩ රෝග ගොඩාක් රටේ වැඩි වුණොත් සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීම හැකියාවත් අභියෝගයට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක අවම තියා ගැනීම හැම පැත්තෙම මේ වාසි සහගතයි. ඉතින් ඒකෙන්ද වෙන්නට ඕනේ. විශේෂයෙන් මේ වැසි තත්ත්වයත් එක්ක ඩෙන්ගු වැඩිවීම අවදානමක් අනිවාර්යෙන් වෙනවා. ඉතින් ඒකින්ද ඒක එතනත් ආය පුද්ගල වගකීමක් තියෙනවා. තමුන්ගේ අවට පරිසරය ඩෙන්ගු බෝ වෙන්නේ නැති විදිහට පවත්වාගෙන යන්න. ඉතින් හැම පුද්ගලයෙක්ම මේ වගකීමක් තියෙනවා. විශේෂයෙන් මේ වගේ අවස්ථාවක මොකද දැන් ඩෙන්ගු වෙන තත්ත්වයේ වසංගත තත්ත්වයකට ගියොත් බැරි වෙලාවක් මේ වැසිසහිත කාලගුණයත් එක්ක මේක මේ අපිට මේ කොවිඩ් වලට සම්පූර්ණ සෞඛ්‍ය අංශ වලටත් අනිත් අංශ වලටත් මේ අවධානය යොමු කරන්න බැරි වෙනවා. ඒතර අපේ අවධානයත් බිඳෙන්න පුළුවන්. ඉතින් එතකොට මේක මේ අවස්ථාවෙන් කොවිඩ් උනත් තව ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඩෙන්ගු මර්ධනයත් ඒකට විශේෂ අවධානයක් දැම්ම තාම ඒක මහා පරිමාණයට ගිහිල්ලා නැහැ. මේ අවධියේදීම එහෙම යන්න ඉස්සර වළක්ව ගන්න. ඉතින් ඒක එතනත් පුද්ගල වගකීමක් තියෙන. සෑම පුද්ගලයෙක්ම තමුන් ජීවත් වෙන පරිසරයේ තමුන්ගේ ගෙයවට ඩෙන්ගු බෝ වෙන මේ බෝ කරන්න මදුරා බෝ වෙන තැන් නැහැ කියන සහතිකය තමුන්ට දෙන්න පුළුවන් තත්ත්වයට එන්නට ඕන. තමුන් වැඩ කරන තැන වෙන්න පුළුවන්, වැඩ බිම වෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් මෙතන පුද්ගල වගකීම තමයි ආයතනත් ඉස්මතු වෙන්නේ. හොඳයි. පැහැදිලිවම ඒ කියන කාර්යභාරයත් අපි ඔබෙන් බලාපොරොත්තු වෙන දේ තමයි ඩෙන්ගු පාලනය කරන්නට අනෙකුත් රෝගී තත්ත්වයන් පාලනය වී තිබෙන සමාජ දුරස්ථකරණයේ ආරක්ෂිත ක්‍රමවේදත් එක්ක ඔබේ අවට පරිසරයේ පිරිසිදු තියාගෙන සෞඛ්‍ය පද්ධති වලට තවත් අභියෝගයක් බාර දෙන්නට එපා. ඔබේ පැත්තෙන් වෙන්න පුළුවන් ඒ දේ ඉෂ්ට කළ දෙන්න කියන ඉල්ලීම කරනවා. මොකද ඩෙන්ගු රෝගය කියන්නේ 100 ගණනක් අපේ රටේ මිය යන සෑම වර්ෂයකදී මේ අවදානමට අපි මුහුණ දෙනවා. ඒ නිසා මේ කාලවකවානුවේදීත් ඒ අවදානම આવොත් COVID-19ත් එක්ක සටන් කරන අපේ රටේ සෞඛ්‍ය බලධාරීන්ට වෙනමම ඩෙන්ගු වලට කියලා නිලධාරීන් නැහැ, වෙනම කොරෝනා වලට කියලා නිලධාරීන් නැහැ. මේ හැමදේම කරන්න එකම නිලධාරී ගොන්න. ඒ නිසා ඔවුන්ව වෙහෙසටපත් කරන්නට එපා කියන ඉල්ලීම අපි ඔබෙන් සිදු කරනවා. සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂිත තත්ත්වය කොහොමද? දැන් වෙන ඉතාලියෙම නම් අපි දැක්ක රෝගීන්ට අමතරව වෛද්‍යවරුන් 150ක් පමණ මිය ගියා. අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ආරක්ෂිතද මේ වෛරසයත් එක්ක? මේවා මොහොත වෙනකොට ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මොකද එහෙම ඒ කියන්නේ අපේ රටේ ඇතර දැන් අපි දැක්ක
සමහර දියුණු රටවල් වල පවා විශාල අර පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් ගැන ප්‍රතිකාර කරන්න අවශ්‍ය උපකරණ වල යම් අඩුපාඩු ඒ ගොඩක් මතු වුණා. නමුත් අපේ රටේ තාම අපි තාමත් ඒක කල්පනාකරණය කරන පහලින් ඒක සැලසුම් කරලා ඉතින් කලවනාකරණයත් ඇතුව කිරීම තුළ එහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. නමුත් ඊට අමතරව අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල තියෙන කාර්යක්ෂමතාවත් මේ ඒගොල්ලන්ගේ තියෙන මේ ස්කිල්ස් නැත්නම් හැකියාව හොඳින් පෙළඹෙන අවස්ථාවක් තමයි. කියන්නේ මේ මෙච්චර රෝගීන් දැන් වෙනකොට අපි 1919ක් රෝහල්වල හිටියත් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රෝග වැළඳගෙන තියන්නේ. ඒ කියන්නේ උන් නිසි ප්‍රමිතියට අනුව ඒ උපකරණ හරි විදිහට පාවිච්චි ආරක්ෂිත ඇඳුම් කට්ටල හරි විදිහට හරි තැනට සුදුසු විදිහට ඒවා භාවිතා කරලා මේ ප්‍රතිකාර කරන ක්‍රමවේදය හරි නිසි ක්‍රමවේදයට අනුව කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දේ කරලා තියෙන්නේ. ඒකෙන් තේරෙනවා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තියෙන කැපවීමත්, උන්ගේ තියෙන උනන්දුවත්, උන්ගේ තියෙන කාර්යක්ෂම භාවයත්, උන්ගේ තියෙන ස්කිල්ස් හැකියාවත් ඒකෙන් පෙන්වුම් කරනවා. හොඳයි. මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් පවතිනවා සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත කැපකිරීමක් සිදු කරනවා. අපි ආයෙත් ඉල්ලන්නේ ඔබේ පැත්තෙන් වෙන්න ඕන දේ ඉෂ්ට කරන්න කියන දේ. අවසාන වශයෙන් මේ අවසන් ප්‍රශ්නය බොහොම තදින් කතා බහට ලක් වෙන කාරණයක් වුණා. ඒ තමයි අපි පරීක්ෂණ කරනවා ඇතිද ලෝකෙත් එක්ක සංසන්දනය කරලා. ඇමරිකා එක්සත් ජනපදයේ කෝටි ඉක්මවලා. දැන් ඒව සංසන්දනය කළා තමයි මේ කියන්නේ අපේ 50000 ඇතිද කියලා. මොකද ඔබේ අදහස ඒක? මම නෝ ප්‍රශ්න ඔබ හැමදාමත් ප්‍රෝග්‍රෑම් එක අහන ප්‍රශ්න හැමදාමත් දෙන්න තියෙන එකම උත්තරේ අපිට එහෙම සංසන්දනය කරන්න බෑ. ඒ රටවල් පරීක්ෂණ කරන්නේ ඒ රටවල තියෙන ඒ තියෙන රෝගයේ තත්ත්වයක් එක්ක. ඒකින්ද මේ අහවල් රට මෙච්චර කරපු හින්දා අපි එච්චර කිරීමේ අවශ්‍යතාවයක් නෑ. අන්තිමට මොකද්ද මේ කරන හැමදේම බලාපොරොත්තු වෙන්නේ? රෝගය පාලනය, රෝගය සමාජගත වීම මේ නැතුව පාලනය කරන්න. හරි. ඉතින් ඒකනේ කරෙන්නට ඕනේ. ඉතින් ඒතකොට ඒ අවසාන අරමුණ ඒකයි. ඉතින් අවසාන අරමුණ අපි ළඟා කරගත්තා නම් ඒක අඩුවයකින් ළඟා කරගන්නවා කියන්නේ ඒක අපේ සෞඛ්‍ය සේවයේ තියෙන කාර්යක්ෂමතාවය පෙන්වන්න කරන්නේ. ඒකට එක හේතුවක් තමයි දැන් අපිට ඒක සංඛ්‍යාත්මක පළවෙනියම ගන්න බෑ. මොකද ඒ රටේ අපි දැන් උදාහරණයක් ඇටියට ලක්ෂයක් ජනගහනය ඉන්න රටේ කරන පරීක්ෂණ ගාන ලක්ෂ 10ක් ඉන්න රටේ මේ ජනගහනය කරපු පරීක්ෂණ ගානත් එක්ක සංසන්දනය කරන්නට බෑනේ. ඒ කියන්නේ ඒ තියෙන ප්‍රමාණයටනේ වෙන්නට ඕනේ. දැකගේ රෝගිය පවතින තත්ත්වය දැන් රෝගීන් දැන් මේ ලක්ෂ 10ක් විතර වාර්තා වෙන රටේ කරන්න ඕන පරීක්ෂණ සංඛ්‍යාවයි රෝගීන් තවම මේ 1000කට ආසන්න පවතින රටේ කරන්න ඕන පරීක්ෂණ සංඛ්‍යාවත් සමාන වෙන්න විදිහක් නැහැ. අනිත් ඒ තමයි ඊටමත් හොඳ මේ විද්‍යාත්මක පදනමක් මත මේ සිද්ධ වෙන ක්‍රියාවලියක් ලංකාවේ වෙන්නේ. අර මම ඒක කරන්න පුළුවන් තත්ත්වයක් අපිට තියෙන්නේ හොඳ ප්‍රජා සෞඛ්‍ය ව්‍යුහයක් අපිට තියෙන හින්දා. එහෙම නැති වුණා නම් අපටත් කරන්නට වෙන්නේ මේ හන්දියක් ගාන ගිහිල්ලා රෝග ලක්ෂණ තියෙන හැමෝම අඬ ගහලා පරීක්ෂණ කරලා වෙන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ සමාජගත වුණා නම්. ඉතින් මෙතන ආයෙත් මම මුලින්ම කියන්නේ අපේ රටේ තාම මේ රෝගය සමාජගත වෙලා නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තුල හැමතැනම ඉන්න සෑම කෙනෙක්ම අඬ ගහලා මේ පරීක්ෂණයට ලක් කරන එක කරන්න බෑ. හැබැයි සමාජගත වෙච්ච රටකට වෙන කරන්න විකල්පිකුත් නැහැ. හරි. ඉතින් ඒක පරීක්ෂණ කර මේ ආසාදිතයයි ආසාදිත නැතියි වෙන් කිරීම විතරයි කරන්න ඕනේ. ඉතින් එහෙම නැති රටකට ඒ ක්‍රමවේදය කරලා පරීක්ෂණ ගාන වැඩි කරයි කියලා සංඛ්‍යාත්මකව පෙන්වීම කිසි දෙයක් ප්‍රමාණවත් නේද? අපි මේක ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව කරන්නේ. ඒ කියන්නේ යම් රෝග ලක්ෂණ අනිත් එක තමයි මේ හුඟක් රටවල විශේෂයෙන් බටහිර රටවල තියෙන ප්‍රතිපත්තිය තමයි සුළු රෝග ලක්ෂණ තියෙන කිසිම කෙනෙක් රෝහල්ගත වෙන්න එපා. ගෙදරටලා ඉන්න කියන එකයි දෙන පණිවිඩ. නමුත් අපේ ඊට හාත්පසින්ම වෙනස් පණිවිඩයක් අපි දෙන්නේ. අපි කියන්නේ ඔයගලන්ට නිදහස මේ ෆ්‍රී ටෙස්ට් එකක් ෆ්‍රී කරලා දෙනවා. මේ කිසිම ගාස්තුවකුත් නැහැ. නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන. ඔබට යම් හෝ සුළු සැකකටුවක් තියෙනවා නම් ඒ ළඟම තියෙන රෝහලට එන්න. ආපු හැමෝටම මේ පරීක්ෂණය කරනවා. ඉතින් ඒකින්ද මේක 아무තු දෙයක් නෙමෙයි. අපේ රටේත් රෝග ලක්ෂණ යන්තම් හරි කොවිඩ් රෝග ලක්ෂණ තියෙන සෑම කෙනෙකුටම අපි ආරාධනා කරන සෞඛ්‍ය සේවයට එන්න. ආපු සෑම කෙනෙකුටම කිසිම මුලක් නැතුව මොකද මේ ටෙස්ට් එකත් ඉතාමත් මිල අධිකයි. සාමාන්‍ය දල වශයෙන් රුපියල් 5000ක් 6000ක් විතර එන මේ ටෙස්ට් එක මේ විතරක් යන වියදම. ඒ කියන්නේ අනිත් කාර්ය මණ්ඩල වියදම් හැරුණාම ඉතින් ඒතර එක ටෙස්ට් එකකට එච්චර වැය කිරීමක් කරලත් සෑම කෙනෙකුට මේ ටෙස්ට් එක අවශ්‍ය කෙනාට කරනවා. ඒකේ අදහස් වෙන්නේ නැහැ ටෙස්ට් අඩුවෙන් කරනවා කියලා. ඊට අමතරව දැන් රට පුරාම මේ කියන්නේ සායනික ලක්ෂණ තියෙන සෑම කෙනෙකුටමත් කරනවා. එක හරි මේ පොසිටිව් පේෂන්ට් කෙනෙක්ගේ අවට ඉන්න උන්ගේ ආශ්‍රිතයෝ සෑම කෙනෙක්මත් පරීක්ෂණයට ලක් කරනවා. ඒත් එක රට පුරා හැමදාම මේ වෙනකොට අපි දැන් මේක මේ අවදානම් කණ්ඩායම් ඉලක්ක කරගෙන ප්‍රජාවේ හැමදාම මේ එක ප්‍රදේශවල මේ පරීක්ෂණ දිගින් දිගටම සිද්ධ වෙනවා. ඇත්තටම අපිත් මේ ප්‍රශ්නේ හැමදාම අහනවා, ඔබතුමත් හැමදාම ඒකට පිළිතුරු දෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ හැමදාම අපේ රටේ බොහෝ තැන්වලදී ප්‍රශ්න කරනවා අපේ රටේ ටෙස්ටින් ඇයි මදි කියන කාරණේ.
ඇත්තම ක්‍රමවේදය මේක තමයි අපේ රටේ ක්‍රමවේදය. හන්දි ගානේ තියාගෙන රෝගීන් පරීක්ෂා කරන තැනකට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ රෝගයේ සමාජගත වීම ව්‍යාප්ත වීම වැළැක්වුවා. ඒ නිසා ලෝකයේ තියෙන සංඛ්‍යාත්මක කාරණාත් එක්ක අපේ රට සංසන්දනය කළ යුතු නැහැ. මොකද ඒ රටවල් වලට වඩා අපේ ඉන්නේ ඉදිරියෙන් නිසා. ඒ නිසා ටෙස්ටිං ගැන කතා කරන අයට අපි අදත් ඒ පිළිතුර ලබා දෙන්නේ මේක තමයි අපේ රටේ ක්‍රමවේදය. වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෛද්‍යතුමන් සමගින් අපි කතා කළේ බොහොම ලොකු කාර්යභාරයක් මේ කාර්යවේදී සිදු කරන වසංගත ඒකකයේ. ඒ නිසාම තමයි ජාතික රූපවාහිනිය විදිහට අප නිරන්තරයෙන් මොවුන්ට ඉඩකඩ වෙන් කර මෙහි සැබෑ තත්ත්වය කුමක්ද කියන දේ පිළිබඳ පැහැදිලි කරන්නේ. බොහොම ස්තුතියි. අද දවසේදී පැමිණීම වෙනුවෙන් අපි අදට කතා බහ හමාර කරමු. හෙට දවසේදීත් හමු වෙනවා. අපි ඔබට මේ සියලු කාරණා පිළිබඳ බොහොම විනිවිදව විවෘතව පැහැදිලි කිරීම කරනවා. ප්‍රාර්ථනා කරනවා නිරෝගී දවසක්. ආයුබෝවන්.